අද අනුලෝම 25 අපිට තියෙන්නේ. යන්නේ අනුලෝම 25. පළවෙනි ප්‍රශ්න බලන්න. SI පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරයිද කියලා අහන්නේ. දැන් අපි අන්තර්ජාතික ඒකක ක්‍රමය ගත්තොතින් මූලික භෞතික රාශි 7ක් මූලික ඒකක 7ක් ගැන කතා කරනවා. ඊළඟට ඒ මූලික ඒවා මගින් ව්‍යුත්පන්න භෞතික රාශි සහ ව්‍යුත්පන්න ඒකක ගැන කතා කරනවා. ඊළඟට අපි විශේෂ නාම සහිත ඒකක ගැන කතා කරනවා. මම හිතන්නේ මතක ඇති ඒ පොඩි කාලේ ඉගෙන ගන්නපු දේවල්. එතකොට මෙතන මූලික ඒකකයක් නොවෙන්නේ නිව්ටන්. මූලික ඒකකයක් නොවන්නේ නිව්ටන්. නිව්ටන් කියන්නේ විශේෂ නාම සහිත ඒකකයක්. විශේෂ නාමයක්. හරිනේ? තර එකේ දෙක දෙවෙනි එක L හැඩති තුනී ලෝහ තහඩුවක්. තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය අපි L හැඩති තුනී ලෝහ තහඩුවක් ගත්තොත් දල වශයෙන් මෙන්න මේ වගේ මේකේ ගුරුත්ව කේන්ද්‍රය ගැන අහන්නේ. මේක ඇත්තටම සමමිතික නැහැ. මේ පැත්ත ටිකක් කොටයි. සමමිතික නැහැ. ඒ නිසා අපි ওই විදිහට කොටස් දෙකකට බෙදලා බලමු. මෙන්න මේ දකුණු පැත්තේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන හරි මැද. වම් පැත්තේ කොටසෙත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන හරි මැද. නමුත් මේ කොටස් දෙකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන. මේ කොටස් දෙකේ ගුරුත්ව කේන්ද්‍රය යාකරණ රේඛාව මත හරි මැද නෙමෙයි. මොකද වම් පැත්තේ කොටස සාපේක්ෂව ස්කන්ධය වැඩි. වම් පැත්තේ කොටස සාපේක්ෂව ස්කන්ධය වැඩි. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රය හරි මැද නෙමෙයි වමට බර වෙන්න ඕන. හරි මැද නෙමෙයි වමට බර වෙන්න ඕන. ඒ නිසා අපි C ගමු. උත්තරේ විදියට C පිළිගනිමු. හරිනේ? හරි මැද නෙමෙයි වම් පැත්තට බර වෙන්න ඕන. මොකද වම් පැත්තේ තහඩු කොටසේ ස්කන්ධය වැඩි නිසා. හරිද? ඕගොල්ලන්ට බෝඩ් එක පැහැදිලිව පේනවද? මොකක් හරි අවුලක් තියෙනවා නම් ටක් ගාලා කියන්න. කට්ටිය ප්‍රතිචාර දක්වනවා නම් හොඳයි. බෝඩ් එක පැහැදිලිව පේනවද? පේනවනේ. රයිට්. අවුලක් නැහැනේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. තුන්වෙනි එක. ධන x දිශාවට v වේගයෙන් ගමන් කරන m1 ස්කන්ධයක් සහිත අංශුවක් නිශ්චලතාවයේ ඇති m2 ස්කන්ධයක් ඇති තවත් අංශුවක් සමග ප්‍රත්‍යස්ත සංඝට්ටනයක් සිදු කරයි. ප්‍රත්‍යස්ත සංඝට්ටනයක්. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත ගැටුමක්. ගැටුම ප්‍රත්‍යස්තයි නම් චාලක ශක්ති හානිය බිඳුවයි. ප්‍රත්‍යස්ත ගැටුමකදී චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ. හරිනේ? ප්‍රත්‍යස්ත ගැටුමකදී චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ. එතකොට චාලක ශක්තිය හානි වෙන්නේ නැතිනම් හරිනේ? චාලක ශක්තිය හානි වෙන්නේ නැතිනම් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? මොකක්ද අහනවා? අසත්‍ය ප්‍රකාශය. හරිද? ගැටුම ප්‍රත්‍යස්තයි නම් කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා අහන්න. හොඳට තේරුම් ගන්න. මේකේ කියන විදියට ධන දිශාවට v වේගයෙන් ගමන් කරන m1 ස්කන්ධය. ධන දිශාවට v වේගයෙන් ගමන් කරන m1 ස්කන්ධය ගැටෙන්නේ නිසලව ඇති m2 සමග. නිසලව තියෙන m2 සමග ගැටෙනවා ප්‍රත්‍යස්තව. මොකක්ද අහනවා? අසත්‍ය. එතෙන්දී හොඳට ඔළුවට ගන්න. ගැටුම ප්‍රත්‍යස්තයි නම් චාලක ශක්තිය හානි වෙන්නේ නැත්නම් ගැටුමින් පසු මේ ගැටුමට පෙරනේ ගැටුමින් පසු මේ දෙන්නා පොදු ප්‍රවේගයකින් ගමන් කරන්න බෑ.
ගැටුමින් පසු මේ දෙන්නා එකට එකතු වෙලා පොදු ප්‍රවේගයකින් ගමන් කරන්න බෑ. හරිද? පොදු ප්‍රවේගයකින් ගමන් අපි දමු පොදු ප්‍රවේගය v නෝට්. එහෙම ගමන් කරන්න බෑ. ඒ කතාව වැරදි. පොදු ප්‍රවේගයකින් ගමන් කරන්න බෑ. හරිද? ගැටුම ප්‍රත්‍යස්තයි නම් චාලක ශක්තිය හානි වෙන්නේ නැත්නම් ගැටුමට පෙර කොහොම වුණත් ගැටුමින් පසු දෙන්න පොදු ප්‍රවේගයකින් ගමන් කරන්න බෑ. හේතුව වස්තු දෙක එකට එකතු වෙලා පොදු ප්‍රවේගයකින් ගමන් කරනවා නම් අනිවාර්යෙන් චාලක ශක්තිය හානි වෙනවමයි. ඒක අපිට ඕන නම් ගණනය කිරීමක් කරලා ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්. දෙන්න එකතු වෙලා පොදු ප්‍රවේගයකින් යනවා නම් අනිවාර්යෙන් චාලක ශක්තිය හානි වෙනවමයි. එහෙනම් ගැටුම ප්‍රත්‍යස්තයි නම් කවදාවත් දෙන්නට එකතු වෙලා යන්න බෑ. පොදු ප්‍රවේගයකින් යන්න බෑ. ඒ නිසා තුන්වෙනි එක වැරදි. තුන්වෙනි උත්තරේ කියන්නේ M1 සහ M2 යන දෙකම තනි ස්කන්ධයක්සේ. තනි ස්කන්ධයක්සේ. ඒ කියන්නේ දෙන්න එකතු වෙලා v වලට වඩා අඩු වේගයකින් ධන x දිශාවට ගමන් කරයි. තනි ස්කන්ධයක්සේ ධන x දිශාවට ගමන් කරයි. එහෙම වෙන්න බෑ. මොකද තනි ස්කන්ධයක් විදියට ගමන් කරනවා නම් චාලක ශක්තිය හානි වෙනවා. මේක කියන විදියට ගැටුම ප්‍රත්‍යස්තයි චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ. එහෙනම් 3 අසත්‍ය වන්නේ තුන්වෙනි එක. හරිද? හතරවෙනි එක A සහ B ද්‍රව දෙකක ඝනත්ව සැසඳීමට භාවිතා කරන හෙයාර් උපකරණයක් තියෙන්නේ. ඊළඟට 1 සිට 5 තෙක් රූපවල හෙයාර් උපකරණයේ බාහු පිහිටුම් වෙනස් කර එම පරීක්ෂණයම සිදු කළොත්. දැන් හොඳට බලන්න මේ තියෙන හෙයාර් උපකරණෙහි දීප රූපේ ද්‍රව මට්ටම් සමානව තියෙන්නේ. A හා B ද්‍රව මට්ටම් සමානව තියෙන්නේ. A වල ද්‍රව කඳ ඔය වගේ. B වල ද්‍රව කඳ සාපේක්ෂව ඉහළින් තියෙනවා. අපි හිතමු මේ උස HA HB කියලා. එහෙම හිතමු. එතකොට යම්කිසි හේතුවක් මත දෙපැත්තේ භාජන දෙකේ ද්‍රව මට්ටම් වෙනස් වුණොත්, හරිද? දෙපැත්තේ භාජන දෙකේ ද්‍රව මට්ටම් වෙනස් වුණොත් ඒත් HA සහ HB කියන අගයන් වෙනස් වෙන්න බෑ. දැන් පළවෙනි රූපේ භාජන දෙකේ ද්‍රව මට්ටම් සමානව තියෙනවා. ද්‍රව මට්ටම් සමාන අවස්ථාවේ උස අපි හිතමු HA HB සමාන අවස්ථාවේ උස. යම්කිසි හේතුවකින් භාජන දෙකේ ද්‍රව මට්ටම් වෙනස් වුණොත් A භාජනය සහ B භාජනයේ ද්‍රව මට්ටම් වෙනස් වුණොත් දැනට තියෙන එකම මට්ටමේ යම්කිසි හේතුවකින් භාජන දෙකේ ද්‍රව මට්ටම් වෙනස් වුණොත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි භාජන දෙකේ ද්‍රව මට්ටම් වෙනස් වුණාට HA උස සහ HB උස වෙනස් වෙන්න බෑ. හේතුව හෙයාර් උපකරණයේදී අපි පීඩන සංසන්දනය කරනකොට, ඝනත්ව සංසන්දනය කරනකොට ද්‍රව කඳේ උස මනින්නේ අදාළ ද්‍රව බඳුනේ මතුපිට පෘෂ්ඨයේ සිට ඉහළට. තර බඳුන් වල මට්ටම් වෙනස් වුණාට උස මනින්නේ අදාළ බඳුනේ පෘෂ්ඨයේ සිට. ඒ නිසා අපි හිතමු යම්කිසි හේතුවකින් AB භාජන දෙකේ මට්ටම් වෙනස් වුණොත්
යම්කිසි හේතුවකින් AB භාජන දෙකේ මට්ටම් වෙනස් වුණොත් A භාජනය ඉහළට ගිහිල්ලා A භාජනය ඉහළට ගිහිල්ලා B භාජනය පහළට ගියොත් A භාජනය ඉහළට ගිහිල්ලා B භාජනය පහළට ගියොත් ඝනත්ව සැසඳීමේදී තවමත් අපි උස මනින්නේ අදාළ ද්‍රව බඳුනේ මතු පිට පෘෂ්ඨයේ සිට. ඒ නිසා මෙන්න මේ උස HA වෙනස් වෙන්න බෑ. ඒ වගේම මේ උස HB වෙනස් වෙන්න බෑ. බඳුන්වල මට්ටම් සමානව තිබුණත් බඳුන්වල මට්ටම් වෙනස් වුණත් එක් සිරස් බාහුවල ද්‍රව කඳේ උස වෙනස් වෙන්න බෑ. හේතුව අපි ද්‍රව කඳේ උස මනින්නේ අදාළ බඳුනේ මතු පිට පෘෂ්ඨයේ සිට. ඒ උඩට ගියත් මේ උස නියතව තියෙනවා. B පල්ලෙහාට ගියත් මේ උස නියතව තියෙනවා. ඒ නිසා උත්තරේ 2. උත්තරේ 2. අවශ්‍ය දේවල් ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ අපි පස්වෙනි ගානට යමු. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ටක් ගාලා ලියා ගන්න. හරිද? මකන්නද? පස්වෙනි ගාන සංඛ්‍යාතය 1 කිලෝහර්ට්ස් හඬක් නිකුත් කරන නිශ්චලතාවයේ ඇති ධ්වනි ප්‍රභවයක් දෙසට 20ක වේගයෙන් මෝටර රථයක් ගමන් කරයි. මෝටර රථයෙන් පරාවර්තනය වී නැවත ප්‍රභවයට පැමිණෙන තරංග මුල් තරංග සමග නුගැසුම් ඇති කිරීමට භාවිතා කරයි. නුගැසුම් වල සංඛ්‍යාතයේ ආසන්නතම අගය right නිසල ප්‍රභවයක් තියෙනවා. නිසල ප්‍රභවයක් නිකුත් කරන්නේ කිලෝහර්ට්ස් 1යි. කිලෝහර්ට්ස් 1යි. මෝටර රථයක් ගමන් කරනවා මේක දෙසට ප්‍රවේගය 20යි. නිසල ප්‍රභවය දෙසට නිරීක්ෂකයා ගමන් කරනවා ප්‍රවේගය 20යි. වාතයේ ධ්වනි වේගය 320යි. එතකොට මේ ධ්වනි තරංග ගමන් කරන්නේ නිරීක්ෂකයා දෙසට. ධ්වනි ප්‍රවේගය 320යි. අපි මුලින්ම බලමු නිරීක්ෂකයා මෝටර රථයට දැනෙන සංඛ්‍යාතය F'. මෝටර රථයට දැනෙන සංඛ්‍යාතය F' සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය බෙදන්න ඕන ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගයෙන් මේ අනුපාතය වැඩි කරන්න ඕන ප්‍රභවයේ සංඛ්‍යාතයෙන්. නිරීක්ෂිත සංඛ්‍යාතය නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ප්‍රභවයේ සංඛ්‍යාතය F'
නිරීක්ෂකයා චලනය වෙනව වමට ධ්වනිය දකුණට දෙන්න ප්‍රතිවිරුද්ධයි. නම් සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ දෙකේ එකතුව. දෙන්න ප්‍රතිවිරුද්ධයි. සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ එකතුව. ප්‍රභවය නිශ්චලයි. ප්‍රභවයට සාපේක්ෂ ප්‍රවේගය 320යි. ප්‍රභවය නිකුත් කරන සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 1යි. කිලෝහර්ට්ස් 1යි. හර්ට්ස් වලින් නැමුත් 1000යි. මේක අපි සුළු කරන්න ගියොත් f dash එන්නේ 340 බෙදීම 320 වැඩි කිරීම 1000. ඊළඟට මේ ධ්වනි තරංග මෝටර රථයේ වැදිලා පරාවර්තනය වෙනවා. අපි ඒ කොටසට යමු. ධ්වනි තරංග මෝටර රථයේ වැදිලා පරාවර්තනය වෙනවා. වැදිලා පරාවර්තනය වෙනවා. f dash. දැනුත් මෝටර රථය ගමන් කරන ප්‍රවේගය 20යි. ධ්වනිය ආපසු වෙනවා. ධ්වනිය ආපසු වෙනවා 320යි. දැන් නිරීක්ෂකයා බවට පත් වෙන්නේ ප්‍රභවය. එයාට ඇහෙන සංඛ්‍යාත f double dash. නිරීක්ෂකයා බවට පත් වෙන ප්‍රභවය එයාට ඇහෙන්නේ f double dash. f double dash සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය වැඩි කිරීම ප්‍රභවයේ සංඛ්‍යාතය. දැන් අගන නිරීක්ෂකයා මෙයා ප්‍රභවය මෝටර රථය. එතකොට මෝටර රථයෙන් නිකුත් වන සංඛ්‍යාතය f dash. නිරීක්ෂකයාට ඇහෙන්නේ f double dash. නිරීක්ෂකයා නිශ්චලයි. සාපේක්ෂ ප්‍රවේගය 320යි. ප්‍රභවය චලනය වෙනව වමට ධ්වනියත් වමට දෙන්න එකම පැත්තට 320 ඍණ 20යි. ප්‍රභවය නිකුත් කරන සංඛ්‍යාතය f dash එක මෙතනින් දාන්න. f dash 340 බෙදීම 320 වැඩි කිරීම 1000යි. එහෙනම් 320 කැපෙනවා. මේ දෙක සුළු වෙනකොට 34 30 1000යි. ඔන්න f double dash. දැන් අපෙන් අහන්නේ නුගෙසුම්. නිකුත් කරන්නේ කිලෝහර්ට්ස් 1යි. නිකුත් කරන කිලෝහර්ට්ස් 1යි. නැවත එනකොට f double dash. එහෙනම් නුගෙසුම් fb f double dash ඍණ fs. නුගෙසුම් කියන්නේ සංඛ්‍යාත වෙනස. ආපසු වෙන්නේ f double dash. නිකුත් කරන්නේ fs. එහෙනම් 34 බෙදීම 30 වැඩි කිරීම 1000 ඍණ 1000. නිකුත් කරන්නේ 1000යිනේ. එන්නේ මේක. එහෙනම් 1000 පොදුයි. 34 බෙදීම 30 ඍණ 1 සුළු කරොත් නුගෙසුම් සංඛ්‍යාතය. මෙතන පොදු හරය. එතකොට 4 බෙදීම 30 4 බෙදීම 30 බිඳුව කැපුවා. 400 බෙදීම 3 133.33 133.33. හරිනේ? උත්තරේ 5. අවශ්‍ය දේවල් ටක් ගාලා ලියා ගන්න. මුලින් ප්‍රභවයෙන් තරංග නිකුත් වෙනවා මෝටර් රථයට ඒක දැනෙනවා. මෝටර් රථයෙන් පරාවර්තනය වෙනවා ඒක නැවත ප්‍රභවයට දැනෙනවා. ප්‍රභවයට නැවත පැමිණෙන තරංග ප්‍රභවයෙන් නිකුත් කරන තරංග සමග නුගෙසුම් හදනවා. නැවත පැමිණෙන තරංග f double dash නිකුත් කරන තරංග සමග නුගෙසුම් හදනවා. නුගෙසුම් සංඛ්‍යාතය 133ක් වගේ ඉන්නේ. හරිද? පැහැදිලිද? ඒ පස්වෙනි එක. හරිනේ? මකන්නද මේක? right. හයවෙනි එක. ලක්ෂ්‍යාකාර ධ්වනි ප්‍රභවයක් සෑම දිශාවටම සමාන ලෙස ශබ්දය නිකුත් කරයි. මෙවැනි අවස්ථාවකදී යම් ලක්ෂයක ධ්වනි තීව්‍රතා මට්ටම
ප්‍රභවයේ සිට එම ලක්ෂයට ඇති දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. sorry ධ්වනි තීව්‍රතාව right බලන්න ලක්ෂ්‍යාකාර ප්‍රභවයක් නම් එයා හැම පැත්තටම ධ්වනි තරංග නිකුත් කරනවා. හැම පැත්තටම ධ්වනි තරංග නිකුත් කරනවා. හැම දිශාවකටම ඒකාකාරව ධ්වනි තරංග නිකුත් කරනවා. ඒතර ප්‍රභවයේ සිට කිසියම් දුරකින් පිහිටි ලක්ෂයට ධ්වනි තීව්‍රතාව කියන්නේ ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී ලම්බකව ගලන ධ්වනි ශක්තිය. වර්ග මීටරයකින් තප්පර එකකදී ලම්බකව ගලන ධ්වනි ශක්තිය. තීව්‍රතාව සමානුපාතික වෙන්නේ දුරේ වර්ගයට ප්‍රතිලෝමව. තීව්‍රතාව සමානුපාතික වෙන්නේ දුරේ වර්ගයට ප්‍රතිලෝමව. මුලින්ම කියනවා ප්‍රභවයේ සිට මීටර 5ක් දුරකදී තීව්‍රතා මට්ටම ඩෙසිබල් 79. ප්‍රභවයේ සිට දුර මීටර 5ක් වෙනකොට තීව්‍රතා මට්ටම හොඳේ බීටා ඩෙසිබල් 79. දුර මීටර් 50ක් වෙනකොට තීව්‍රතා මට්ටම කීයද? දුර මීටර් 50ක් වෙනකොට තීව්‍රතා මට්ටම කීයද? ඇත්තටම සම්බන්ධතාව තියෙන්නේ දුර සහ තීව්‍රතාව අතරේ. මට්ටමත් එක නෙමෙයි. සම්බන්ධතාව තියෙන්නේ දුර සහ තීව්‍රතාව. හොඳට බලන්න මෙතන දුර මුලින් මීටර් 5යි ඊළඟට මීටර් 50යි. දුර කී ගුණයක් වෙලාද? දුර දස ගුණයක් වෙලා. මුලින් 5යි ඊළඟට 50යි. දුර 10 ගුණයක් වෙලා. ඒතර දුර දස ගුණයක් වුණොත් දුරේ වර්ගය 100 ගුණයක් වෙනවා. හරිනේ දුරේ වර්ගය 100 ගුණයක් වෙනවා. r වර්ග 100 ගුණයක් වුණොත් තීව්‍රතාව 100න් පංගුවක් වෙනවා. දුර 10 ගුණයක් වෙලා. දුරේ වර්ගය 100 ගුණයක් වෙලා. එහෙනම් තීව්‍රතාව 100න් පංගුවක් වෙලා. දුර දස ගුණයක්. දුරේ වර්ගය 100 ගුණයක්. තීව්‍රතාව 100න් එකක් වෙලා. තීව්‍රතාව 100න් එකක් වුණොත් තීව්‍රතා මට්ටම අඩු වෙනවා බෙල් දෙකකින්. තීව්‍රතා මට්ටම අඩු වෙනවා බෙල් දෙකකින්. බෙල් දෙකක්. තීව්‍රතාව 100න් පංගුවක් වුණොත් තීව්‍රතා මට්ටම අඩු වෙනවා බෙල් දෙකක්. බෙල් දෙකක් කියන්නේ ඩෙසිබල් 20ක්. ඩෙසිබල් 20ක් අඩු වෙනවා. ඩෙසිබල් 20ක් අඩු වෙනවා. මුලින් තිබුණේ 70යි. එහෙනම් 70න් 20ක් අඩු වුණාම උත්තරේ එන්නේ 50යි. 70න් 20ක් අඩු වුණාම උත්තරේ එන්නේ 50යි. හරිද? 7 වෙනි එකට ගියොත් මම මේ පැත්තම කන්නම්. හත්වෙනි එක ධ්වනි ප්‍රභව 3කින් නිකුත් වෙන තරංග පෙරමුණු තමයි පෙන්වලා දෙන්නේ. ධ්වනි ප්‍රභව 3ක්. එතකොට මේ ප්‍රභව 3 පෙරමුණු දිහා බැලුවාම මට නිකන් පේන දේ තමයි ඒවල ප්‍රභවය වම් පැත්තට යනවා වගේ. ඒවල B වල ධ්වනි ප්‍රභවය මට පේන්නේ දකුණු පැත්තට යනවා වගේ. P වල C වල ප්‍රභවය මෙතන මේ පෙරමුණු ඔක්කොම එකිනෙකට ගොනු වෙලා තියෙනවා. එතකොට C වල ප්‍රභවය ගමන් කරන්නේ ධ්වනි ප්‍රවේගයට සමාන ප්‍රවේගයකින්. A වල ප්‍රභවය වමට යන්නේ ධ්වනි ප්‍රවේගයට අඩුයි. B වල ප්‍රභවය දකුණට යන්නේ ඒත් ධ්වනි ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයෙන්. C වල ප්‍රභවය ගමන් කරන ප්‍රවේගය ධ්වනි ප්‍රවේගයට සමාන වෙන්න ඕන. ඒ නිසා තමයි අර පෙරමුණු සහ ප්‍රභවය ඔක්කොම එක පොදියට මෙතන එකතු වෙන්නේ. හරිනේ? එහෙනම් උත්තරේ 5. A වම් පසට, B දකුණු පසට, C දකුණු පසට ධ්වනි වේගයෙන්. C දකුණු පසට ධ්වනි වේගයෙන්. හරිනේ?
අටවෙනි එක O2 පුරවා ඇති ඔර්ගල නලයකට F නෝට් මූලික සංඛ්‍යාතයක් ඇත. එම උෂ්ණත්වයේදී සහ එම පීඩනයේදී හයිඩ්‍රජන් වලින් පිරෙව්වොත් නව මූලික සංඛ්‍යාතය. බලන්න අපි හිතමු නලය සංවෘතයි කියලා. එතකොට සංවෘත නලයක මූලික සංඛ්‍යාතයට ප්‍රකාශනය F නෝට් මූලික සංඛ්‍යාත ප්‍රකාශනය V බෙදීම ලැම්ඩා නෝට් V බෙදීම ලැම්ඩා නෝට් ලැම්ඩා නෝට් කියන්නේ මූලික තරංග ආයාමය. මෙතන තියෙන පුඩු භාගයයි. එහෙනම් තරංග ආයාමයක් වන පුඩු දෙකක් ඕන. පුඩු දෙකක් කියන්නේ භාග හතරක් ඕන. නලයේ දිග L නම් භාගයක් L නම් භාග හතරක් 4යි L භාග හතරක් ප්‍රවේගය ගැමා RT බෙදීම M ඔන මූලික සංඛ්‍යාතයට ප්‍රකාශනයේ නලයේ දිග ගැමා නියතයක් R නියතයක් T නිරපේක්ෂ උෂ්ණත්වය කැපිටල් M අණුක ස්කන්ධය නැත්නම් මෞලික ස්කන්ධය. එතකොට මේ ගානේ උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ. නලයේ දිග වෙනස් කරන්නේත් නැහැ. කරන එකම දේ තමයි වායුව වෙනස් කරනවා O2 සිට ඒ කියන්නේ ඔක්සිජන් වල ඉඳන් හයිඩ්‍රජන් වලට. එහෙනම් මූලික සංඛ්‍යාතය මෞලික ස්කන්ධයට ප්‍රතිලෝමයි. හැබැයි වර්ගමූලය හොඳේ. වර්ගමූලය. ඔක්සිජන් හිතන්නකෝ. ඔක්සිජන් 32යි. එතකොට හයිඩ්‍රජන් ගත්තොත් 2යි. ඔක්සිජන් 32යි හයිඩ්‍රජන් 2යි. එතකොට ඔක්සිජන් අයින් කරලා හයිඩ්‍රජන් දානකොට ඔක්සිජන් ඉවත් කරලා හයිඩ්‍රජන් පුරවනකොට මෞලික ස්කන්ධය 16න් පංගුවක් වෙලා 16න් එකක් වෙලා හරිනේ. ඔක්සිජන් අයින් කරලා හයිඩ්‍රජන් දානකොට මෞලික ස්කන්ධය 16න් පංගුවක් වෙනවා. 32 දෙකට එනවා කියන්නේ 16න් පංගුවක්. එතකොට මේක 16න් පංගුවක් වුණොත් මේක 16න් පංගුවක් වුණොත් වර්ගමූලය 4න් පංගුවක් වෙනවා. වර්ගමූලය 4න් පංගුවක් වෙනවා. 4න් පංගුව උඩට යනවා. එහෙනම් F නෝට් 4 ගුණයක් වෙනවා. ඔක්සිජන් අයින් කරලා හයිඩ්‍රජන් දානකොට මෞලික ස්කන්ධය 16න් පංගුවක් වෙනවා. 16න් පංගුව වර්ගමූලය ගත්තාම 4න් පංගුවක් වෙනවා. 4න් පංගුව 4 උඩට යනවා. සංඛ්‍යාතය 4 ගුණයක් වෙනවා. සංඛ්‍යාතය 4 ගුණයක් වෙනවා. උත්තරේ 5. උත්තරේ 5. රයිට්. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න ටක් ගාලා.